ආයුබෝවන්. හරිදේ විතරක් හැමෝටම එකම විදියට ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිතුණුවංග ප්‍රථමයෙන් සිරස්තල. උතුම් බිනර පුර පසළොස්වක පොහෝ දිනය අදයි. ශ්‍රද්ධා ලක්විරු සදහම් විකාශය දවස පුරා. රූපවාහිනී කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය දසවන සංවත්සරය සමරයි. රාජ්‍ය වියදම් කළමනාකරණය ගැන ජනපතිගෙන් හදිසි දැනුම් දීමක්. චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ රජු ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි. සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ උතුම් බිනර පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. ව්‍යවහාර මාස ක්‍රමයට අනුව සැප්තැම්බර් මාසයේදී පින්බර බිනර පුන් පොහෝ දිනය එළඹෙන අතර සකල ලෝවාසී බෞද්ධ ජනතාවට ඉතා වැදගත් සිදුවීම් ගණනාවක් බිනර පොහෝ දිනට යෙදී තිබෙනවා. මේ ගෙවෙන්නේ වස්සාන කාලයයි. වස්සාන කාලයේ දෙවන පුන් පොහෝ දිනය පින්බර බිනර පුන් පොහෝ දිනයයි. මේ කාලයේදී පින්වත් ස්වාමින් වහන්සේලා වස් සමාදන්ව ධර්මාවබෝධය පිණිස වෑයම් කරමින් ධර්මය ප්‍රගුණ කරමින් කාලය ගත කරනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ලෙස කොටස් 4කින් යුක්තයි. මේ සිව්වනක් පිරිස අතරින් භික්ෂුණී ශාසනය බිහි වූයේ පින්බර බිනර පුන් පොහෝ දිනකයි. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුර නීග්‍රෝධාරාමයේ වැඩ සිටින විට මහා ප්‍රජාපති ගෞතමිය පැමිණ කාන්තාවන්ට බුද්ධ ශාසනය තුල පැවිදිවීමට අවස්ථාවක් ලබා දෙන ලෙස 3 වතාවක් දක්වාම ඉල්ලා සිටියා. නමුත් භාග්‍යවතුන් වහන්සේ එම දෙවතාවේම එය ප්‍රතික්ෂේප කළා. එහෙත් භාග්‍යවතුන් වහන්සේගේ සුළුමව වූ ප්‍රජාපති ගෞතමිය උත්සාහය අත්හලේ නැහැ. අපගේ භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ සිටින විට ප්‍රජාපති ගෞතමිය 500ක් වූ ශාක්‍ය කුමාරිකාවන් සමග උතුම් පැවිදි බව අපේක්ෂාවෙන් හිස මුඩු කොට කසාවත් දරමින් කිඹුල්වත් නුවර සිට පාගමනින්ම විශාලාවට පැමිණියා. එදා පින්බර බිනර පුන් පොහෝ දිනයක්. මෙම ආර්ය ශ්‍රාවකයන් සතු අදහස ආනන්ද තෙරුන් බුදුරජාණන් වහන්සේට සැලකර සිටියා. එහිදී අවසානයේ භාග්‍යවතුන් වහන්සේ ගරුධර්ම 8ක් පනවමින් එම ගරුධර්ම දිවිහිමියෙන් සුරකී නම් කාන්තාවන්ට උපසම්පදාව ලැබිය හැකි බව වදාළසේක. ආනන්ද ස්වාමින් වහන්සේ එම ගරුධර්මට ප්‍රජාපති ගෞතමිය හමුවේ පවසා සිටියා. ලස්සනට අඳින්න පළඳින්න කැමති තරුණ දරුවෙක් තමන්ට ලැබෙන මනරම් මල්දමක් ගෙන හිසේ පළඳින්නේ යම්සේද එලෙසින්ම මේ අෂ්ටගරු ධර්මයත් හිස මුදුනින්ම පිළිගන්නා බව පවසමින් ප්‍රජාපති ගෞතමිය එම අෂ්ටගරු ධර්මයන් මහත් සතුටින් පිළිගනු ලැබුවා. එයින්ම ලෝකයට භික්ෂුණී සමාජය බිහි වුණා. මෙවැනි වැදගත් සිදුවීම් ගණනාවක්ම උතුම් බිනර පුන් පොහෝ දිනයට යෙදී තිබෙනවා. මෙවර ශ්‍රද්ධා බිනර පුන් පෝදා සජීවී විකාශය අද උදෑසන 5:30 සිට ශ්‍රද්ධා රූපවාහිනියත් ලක්විරු ගුවන් විදුලියත් ඔස්සේ විකාශය කරනු ඇති. ඒ මුතුගල මහමෙවුනාව භාවනාසපු පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් ඒ යටතේ ධර්මදේශනා ධර්ම සාකච්ඡා සීල භාවනා වැඩසටහන් සමගින් වැඩසටහන් පෙළක් විකාශය වනු ඇති. අපි අවුරුදු 3-4ක් අපිට හොඳ යාළුවෙක් ඉන්නවා. මේ යාළුවා අපි ගැන ආදරෙන් බැලුවා කියලා හිතමුකෝ. එතකොට හදිස්සියේ ඒ යාළුවා අපිට දවසක් හොඳටම සැර කරනවා. දොස් කියනවා. එතකොට අපේ හිතේ සමහර විට අර ගලේ කිටුවා වගේ අපිට ඊට පස්සේ අර අවුරුදු 3-4 හොඳට හිටපු එක මතක දමතකද? එතනින් එහාට අපි අල්ලගන්නේ මොකද්ද? අර කියපු සැර වචන නේද? ඒතර බලන්න අපි අපේ ජීවිතවල අපි සිත පුරුදු කරලා තියෙන හැටි. අපේ හිතේ පහසුවෙන් පිහිටන්නේ අකුසලී. කුසලයේ නංවා ගන්න. කුසලයේ තුල සිත පිහිටවන්න ලේසිද අමාරුද? අමාරුයි. උතුම් බිනර පෝදා පින්පෙත් පුරමින් සිත් සතන් සැදැහැයෙන් සනසාලන්නට ශ්‍රද්ධා ලක්විරු පෝදා සදහම් විකාශය සමගින් ඔබත් එක්වන්න. සුවසූ දහසක් වූ ධර්මස්කන්ධය සකල ලෝකවාසී සැදැහැවතුන්ට දායාද කරමින් ආරම්භී ශ්‍රද්ධා රූපවාහිනියේ දශක සංවත්සරය අදට යෙදී තිබෙනවා. මේ වෙනුවෙන් අප තබන සටහන.
අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවදම් පද ලොව පුරා ගෙන යන ශ්‍රද්ධා රූපවාහිනිය වසර ගණනාවක් පසු කරමින් දස වසකට පා තබයි. ස්වභාවිත මාධ්‍ය කලාපයේ පෙරගමන්කරුවා ලෙසින් ශ්‍රද්ධා රූපවාහිනිය ඇරඹෙන්නේ මහමෙවුනාව භාවනාසපු සංචිතයේ නිර්මාතෘවර අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ පුණ්‍ය සංකල්පනාවකට අනුවයි. ඒ 2012 වර්ෂයේ බිනර පුර 15වක පොහෝ දිනකයි. එලෙස ඇරඹී ශ්‍රද්ධා රූපවාහිනිය මෙරට සුවහසක් ජනතාවගේ සදහම් පිපාසය සංසිඳවනු පිණිස නිරන්තර කැපවී කටයුතු කරයි. හරවත් ධර්ම දේශනා ධර්ම සාකච්ඡා සියල්ල සමගින් සුපසන් සිත් ඇති කරන ශ්‍රද්ධා රූපවාහිනිය ජන මනසට යහපත්ම දෑතිලින කරයි. එක් පිරිසකට සීමා නොවී යොවුන් බාල මහලු සියලු දෙනාටම පොදු වූ කාරණා සම්මිශ්‍රණව ශ්‍රද්ධා රූපවාහිනී විකාශය දිගහැරෙන්නට විය. ඒ අතර යොවුන් දහම් වැඩසටහන් සේම ඇයි දරුවන් මූලික කරගත් වැඩසටහන් පෙළක්ද විකාශය වනවා. ශ්‍රද්ධා සමාජ සත්කාරය ශ්‍රද්ධා මාධ්‍යජාලය මගින් දියත් කරනු ලබන්නේ මෙරට බොහෝ පිරිසකට සිත සලසමින්. දස වසරක් පුරා ජනතාවගේ සිත් නිවමින් හරවත් දෑ සමාජගත කළ ශ්‍රද්ධා මාධ්‍ය භූමිකාව දස වසරින් ඔබට තවත් වසර ගණනාවක් සුපසන් මාධ්‍යකරණයේ නියැලෙනු ඇති. වසර 10ක් මුළුල්ලේ මෙලෙසින් අප රැස් කළ සියලු පින් නිරතුරුවම මේ සියලු කටයුතු සඳහා ආශිර්වාදය සහ මඟ පෙන්වීම කරන පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් සේරුවිල මංගල රජමහා විහාරාධිපති ශ්‍රද්ධා මාධ්‍යජාලයේ ගරු අනුශාසක පූජ්‍ය අලුදෙණියේ සුබෝධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු අනෙකුත් සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් මෙකී සියලු පුණ්‍ය කටයුතු සඳහා දායකත්වය ලබා දෙන සැමටත් ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික සියලු දෙනාටත් අනුමෝදන් වේවා. සුපසන් මාධ්‍ය කලාවක සුවිශිෂ්ට ගමන් පෙතක ගමන් කරමින් සිටින ශ්‍රද්ධා මාධ්‍ය මෙහෙවර දස වසරින් ඔබට ඉදිරියටත් ගමන් කරනු ඇති. පවත්නා ආර්ථික අර්බුදකාරී වාතාවරණය හමුවේ රජයේ වියදම් කළමනාකරණය සඳහා විශේෂ විධිවිධාන සකසන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත අද ලිඛිතව උපදෙස් ලබා දී තිබෙනවා. රජයේ විසින් වියදම් කරනු ලබන මහජනතාවගේ මුදල් අර පරිස්සමෙන් හා උපරිම කාර්යක්ෂමතාවයෙන් පරිහරණය කිරීම සඳහා සියලු බලධාරීන් විසින් සෑම ප්‍රයත්නයක්ම ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රටේ පවතින ආර්ථික සමාජීය වාතාවරණය තුළ රජයට මුහුණ දීමට සිදු වී ඇති දැඩි ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගනිමිනුයි ජනාධිපතිවරයා මේ බව පෙන්වා දී ඇත්තේ. ඒ අනුව රජයේ වියදම් කළමනාකරණය සඳහා විශේෂ විධිවිධාන සකසන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත ලිඛිතව උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා විසින් පත් කළ රාජ්‍ය අමාත්‍යවරුන් සිය රාජකාරී කටයුතු සිදු කරගෙන යාමේදී එම නියමයන් අනුව පහසුකම් සැලැස්විය යුතු බවක් දන්වමිනුයි ජනාධිපති ලේකම්වරයා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත මෙම උපදෙස් නිකුත් කර ඇත්තේ. මේ අතර රාජ්‍ය අමාත්‍යාංශ සඳහා වෙනම වැය ශීර්ෂයක් වෙන් කරන අතර ඒ සඳහා ලේකම්වරයෙක් පත් නොකරනු ඇති. එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරු පත් කර ඇති අමාත්‍යාංශ සඳහා දැනට අනුමත කාර්ය මණ්ඩලයෙන්ම කාර්ය මණ්ඩල අවශ්‍යතා සපුරා දිය යුතු අතර ඒ වෙනුවෙන් නව තනතුරු ඇති කර ගැනීම සඳහා වන ඉල්ලීම් ඉදිරිපත් නොකළ යුතු බවද එහි සඳහන්. කාර්යාල පවත්වාගෙන යාම සඳහා දැනට කැබිනට් අමාත්‍යාංශයේ පවත්වාගෙන යනු ලබන කාර්යාල පරිශ්‍රය තුළම පහසුකම් සලසා ගත යුතු වනවා. මේ අතර රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්ය මණ්ඩලයේ පෞද්ගලික ලේකම්වරයා වෙත පමණක් නිල වාහනයක් ලබා ගැනීම සඳහා හිමිකම් ඇති බවද එහි සඳහන්. සහාය කාර්ය මණ්ඩලයේ අනිකුත් නිලධාරීන් සඳහා පොදු වාහන දෙකක් පමණක් වෙන් කර දිය යුතු අතර අමාත්‍යාංශයේ සතු වෙනත් සංචිත වාහන එකේ නිලධාරීන්ගේ අවශ්‍යතා සඳහා භාවිතා නොකළ යුතු බවද ජනාධිපති මාධ්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වුණා. එමෙන්ම පෞද්ගලික ලේකම් සම්බන්ධීකරණ ලේකම් මාධ්‍ය ලේකම් හා මහජන සම්බන්ධතා නිලධාරී සඳහා අනුමත උපරිම සීමාවට යටත්ව සංනිවේදන දීමනා ලබා දිය යුතු අතර සහාය කාර්ය මණ්ඩලය සඳහා රජයේ වියදමින් ජංගම දුරකථන ලබා නොදිය යුතු බවයි ජනාධිපති ලේකම්වරයාගේ නියෝගවල වැඩිදුරටත් සඳහන් වුණේ. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම හරහා රාජ්‍ය සේවකයින්ට කුමක් සිදුවේවිද? ඒ පිළිබඳව අප කළ සොයා බැලීමක් මේ.
මේ වෙනකොට රාජ්‍ය සේවකයින් බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම හරහා රාජ්‍ය සේවකයින්ට කුමක් සිදු වේවිද? ඔවුන්ගේ වැටුප් කප්පාදුවක් සිදු වේවිද? ඔවුන්ගේ රැකියාව අහිමි වේවිද? වගේ ප්‍රශ්න මේ වෙනකොට රාජ්‍ය සේවකයින්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. අපි හිතුවා ඒ පිළිබඳව ඔබට කරුණු අරගෙන එන්නේ. ඒ නිසා අපි අද හරිම තැනට ඇවිල්ලා ඉන්නවා මේ පිළිබඳව සාකච්ඡා කරන්නට. අපි ඇවිල්ලා ඉන්නවා රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයට. අපිත් එක්ක ඉන්නවා මේ පිළිබඳව සාකච්ඡා කරන්න. අමාත්‍යාංශ ලේකම් MMPK මායාතුනේ මහතා අයබෝන් ඔබතුමන්ට. ලේකම්තුමනි අපිට තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි ඇත්තටම මොකක්ද රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමක් කියන්නේ මොකක්ද මේකෙන් සිද්ධ වෙන්නේ? ඕනම ආයතන ආරම්භ කරපු අරමුණු සාක්ෂාත් කර ගැනීමට සහ මාර්ජන සේවා පවත්වාගෙන යාමට ඒ ආයතන ව්‍යුහාත්මක වෙනස්කම් කිරීම තමයි ප්‍රතිව්‍යුහගත කිරීම කරලා කියන එකෙන් අදහස් කරන්නේ. මොන රාජ්‍ය ආයතනද ප්‍රතිව්‍යුහගත කිරීමට බලාපොරොත්තු වෙන්නේ? ජාත්‍යන්තර මූල්‍ය මුදලේ නිර්දේශ මොනවද කියන එක මම දන්නේ නැහැ. හැබැයි අපි මුණ දෙන ආර්ථික අපහසුතාවයත් එක්ක යම් රාජ්‍ය ආයතනයක් තමන් උපෙන ආදායමෙන් ඒ සේවකයන්ගේ වැටුප් ගෙවා ගන්නවත් බැරි තත්ත්වයට පත් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ ආයතන සම්බන්ධයෙන් ව්‍යුහාත්මක වෙනසක් සිදු කිරීම අත්‍යවශ්‍යයි. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව සාකච්ඡා කරනකොට ලේකම්තුමනි ප්‍රධාන වශයෙන් රාජ්‍ය ආයතනවල සේවකයින්ගේ වැටුප් කප්පාදුවක් එහෙම නැත්නම් සේවක කප්පාදුවක් සිදුවන බවට සමාජයේ මතයක් තියෙනවා. ඇත්තටම එම සේවක කප්පාදු කිරීමක් සිදු වෙනවද? කොච්චර ප්‍රමාණයකින් සේවක කප්පාදු කිරීමක් සිදු කිරීමටද අපේක්ෂා කරලා තියෙන්නේ? එහෙම සිදු වෙනවා නම් ඍජුව ඵලදායීව දායක කරගන්න බැරි කාර්ය මණ්ඩල හඳුනාගෙන ඔවුන්ට අවුරුදු 5ක් විදේශගත වෙන්න අවස්ථාව දෙනවා. ඒ වගේම ලංකාව ඇතුළේ ඉඳගෙන ඕනම රැකියාවක් සෑන් රැකියාවක් පුජ්‍යලිකංශ රැකියාවක් කරන්න අවස්ථාව ලබා දෙනවා. අපි මේ අවස්ථාවේ උත්සාහ කරන්නේ තාර්ථික පදනමක් මත මේගොල්ලෝ සමාජාර්ථික ක්‍රියාවලියට ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට යොදව ගන්න. ඒ වගේම ලේකම්තුමනි විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයින්ට වැටුප් රහිත නිවාඩු ක්‍රමයක් සම්බන්ධව කැබිනට් අනුමැතිය හිමි වෙලා තියෙනවා. කොහොමද මේ අදාළ කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරලා තියෙන්නේ මේ වෙනකොට? මේකදී අපි මේ වෙලාවේ ඔවුන්ව දිරිගන්නනවා විදේශගත වෙන්න හෝ ලංකාවේ පෞද්ගලිකංශයේ රැකියා කරන්න. ඒක නිසා අපි ඔවුන්ට දෙනවා ඔවුන් එන දවසට තමන් හිටියාසේ සලකලා ඉන්න ජ්‍යෙෂ්ඨත්වයට හිමිකම තියෙනවා. ඒ ජ්‍යෙෂ්ඨතාවයට හිමි වැටුප් පියවර එයාට දෙනවා. මේ අවස්ථාවේ ප්‍රයෝජන ගනී ඔවුන්ට යම් ඉපයීමක් කරගෙන විශ්‍රාම වැටුප් දායක මුදලට දාලා යම් ප්‍රතිශතයක් ගෙවන්න වෙනවා. එහෙම ගෙවලා එයා සක්‍රීය සේවකයෙක් විදිහට ලබන්න ඕන ජ්‍යෙෂ්ඨත්වය ආරක්ෂා කරන විදිහට තමයි යන්න දෙන්නේ. ඔව් මම හිතන්නේ ඔබට පැහැදිලි රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමක් සිද්ධ වෙන්නේ කොහොමද? සේවක කප්පාදු කිරීමක් සිදු වෙනවා නම් මේ සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධව මම හිතන්නේ ලේකම්තුමා සඳහන් කිරීමක් සිද්ධ කරේ. ඇත්තටම මෙම කටයුතු ඉතාමත්ම කලබනාකාරීත්වයකින් යුතුව සිදු කරන බවට මම හිතන්නේ රාජ්‍ය සේවකයින් ඔබට ඒ ඔස්සේ අසාධාරණයක් සිද්ධ වෙවි කියලා ලේකම්තුමා කරුණු සඳහන් කරන විදියට බොහොමත්ම ස්තුතියි ඔබතුමාට ආයිබෝන් කියලා සම්බුදෙනවා අපේ වැඩසටහනට සහභාගී වීම සම්බන්ධව. දැන් සතියන්තයේ ඩොක්ටර්ගෙන් අහන්න විශේෂාංගය. විභාග කියලා කියන්නේ අධ්‍යාපනික කඩීමක්. ඉතින් ඒ අධ්‍යාපනික කඩීමේ ප්‍රතිඵල කොහොමුණත් වඩාත් වැදගත් වෙන්නේ ජීවිතය ජයග්‍රහණය කරන එක. එනිසාම විභාගයේ සමත් වූ දරුවන්ට වගේම විභාගයේ අසමත් වූ දරුවන්ට ජීවිතය ජය ගන්න වැදගත් වන කරුණු ගණනාවක් පිළිබඳව ඩොක්ටර්ගෙන් අහන්නයි අද අපේ සූදානම. උසස් පෙළ ප්‍රතිඵල ඇවිල්ලා සමහර කට්ටිය බොහොම සන්තෝෂයෙන් ඇති. දෙමව්පියෝ ගුරුවරු ප්‍රතිඵල හොඳ දරුවන්ගේ බොහොම සන්තෝෂ වෙනවා ඇති. ඒ වගේම තව කට්ටියක් දුක්කටපත් වෙනවා ඇති. Tamanට බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය ලබා ගන්න බැරි වුණා කියලා. මුලින්ම මම කතා කරන්න කැමති උසස් පෙළ Taman බලාපොරොත්තු වෙච්ච ජයග්‍රහණය ලබාගත් දරුවෝ ගැන. ඔබ දැන් මේ ජයග්‍රහණය ලබාගෙන තියෙන හින්දා ඒකෙන් ඔබට ලබාගත හැකි චිත්ත මනෝ කුසලතා කීපයක් තියෙනවා. පළවෙනි එක ඔබ මේ විභාගයට සූදානම් වූ ආකාරය යම්කිසි ආකාරයකට නිවැරදි හා ජයග්‍රහණය ලබාගත හැකි ක්‍රමයක් බව. දෙවෙනි එක ඔබ යම්කිසි සංවිධානාත්මක බවක් ඇති අයෙක් බව. තුන්වෙනි එක තමයි ඔබ මෙම විභාගයට සූදානම් වීමේදී ඔබ මුහුණ දුන්න ගැටලු ආර්ථික දුෂ්කරතා, අන්තර්ජාල පහසුකම් පිළිබඳ දුෂ්කරතා, වෙනත් ගැටලු, කොවිඩ්, ඒ වගේම ඉන්ධන අර්බුදයට ඔබ මුහුණ දුන් ආකාරයෙන් ඔබ ඉගෙනගත්ත පන්නරය ඔබේ ඉදිරි ජීවිතයට ගොඩක් වැදගත් වෙයි. සමහරක් වෙලාවට මේ ගැටලු වලට මුහුණ දීමේ හැකියාව අපි කියනවා problem solving skills කියන එක ජීවිතයට ඉතාමත්ම වැදගත් වෙනවා. ඔබ උසස් පෙළ විභාගයෙන් ජයග්‍රහණය ඔබට හම්බුනේ නැත්නම් ඔබ සමහරක් වෙලාවට දුකෙන් දුම්නසින් පසු වෙනවා ඇති. එතකොට දැන් ඔබ විභාගය ජයග්‍රහණය ලැබුවේ නැත්නම් මුලින්ම කරන්න තියෙන තීරණය තමයි ඔබ නැවත විභාගයට මුහුණ දෙනවද කියන එක. ජීවිතය කියන එක දිග ගමනක්. ඔබට තව අවුරුදු 10කින් 20කින්
ඔබ උසස් රැකියාවක් කරනකොට කවුරුවත් ඔබ ළඟට ඇවිල්ලා අහන්නේ ඔබතුමා ඔබතුමිය මෙතෙන්ට ආවේ ෆස්ට් ෂයි එකෙන්ද සෙකන්ඩ් ෂයි එකෙන්ද තර්ඩ් ෂයි එකෙන්ද කියලා. එතකොට මේ ප්‍රතිඵල අයවපු ගමන් හිතේ නෙගටිව් ඉමෝෂන්ස් ඍණාත්මක සිතුවිලි හැඟීම් තියෙන වෙලාවක දිගු කාලීන තීරණයක් ගන්න හොඳ නැහැ. ඔබ කරන්න ඕනේ ටික දවසක් ඉඳලා සතියක් විතර හිත සංසුන් කරගෙන තමයි ඒ තීරණය ඔබ ඊළඟට ගන්න ඕනේ. විභාග ප්‍රතිඵල කොහොමුණත් තරුණ ඔබට ජීවිතය ජයග්‍රහණය කරන්න අපේ වෛද්‍යතුමාගේ උපදෙස් අතිශයින් වැදගත්. ඒත් එක්කම ඔබ විභාගයේ අසමත් දරුවෙක් නම් ඔබ දැනුවත් වේ යුතු තවත් කරුණු ගණනාවක් තියෙනවා. අපි සූදානම් හෙට දවසේදී ඒ කරුණු පිළිබඳව ඩොක්ටර්ගෙන් අහන්න. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පව මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණියා. ශ්‍රී ලංකාව තුළ පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා පැවැත්වීමේ අරමුණින් ඇමරිකානු නියෝජිතවරිය මෙම සංචාරය සිදු කරනු ලබනවා. සිය සංචාරය අතරතුර ඇය ජනාධිපතිවරයා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමරිකානු නියෝජිත ආයතනය සඳහන් කළා. අඩු පහසුකම් ඇති ගම්මාන තෝරාගෙන පහසුකම් සැලසීමේ ගමට හෙටක් යටතේ ඕව විශ්වවිද්‍යාලයේ සමාජ සත්කාරක සංවිධානයක් වන රොට්‍රැක්් සංවිධානය සහ කයින් හාට් සමාජ සුභසාධන සංවිධානය දෙනිපිටිය වෛද්‍ය මීසම සමග එක්ව පසුගේදා වෛද්‍ය සායනයක් පවත්වනු ලැබුවා. පොළොන්නරුව ප්‍රාදේශීලේකම් කොට්ටාශයේ බකමුණ ඔරු බැඳී සියඹලාව කනිෂ්ඨ විද්‍යාලයේදී එම සායනය පැවැත්වුණේ. එහිදී දන්ත සායනයක්, අක්ෂි සායනයක් සහ බාහිර රෝග පිළිබඳ සායනයක් පැවැත්වුණු අතරේ එහිදී හඳුනාගන්නා රෝග සඳහා ඖෂධ නොමිලේ නිකුත් කිරීමද විශේෂත්වයක්. මෙහිදී අක්ෂිරෝග සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමද සිදු වුණා. මේ වසරේ ජූලි මාසයේ හා සැසඳීමේදී අගෝස්තු මාසයේ විදේශ ශ්‍රමික ප්‍රේෂණ 16.4කින් ඉහළ ගොස් ඇති බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර මහතා පවසනවා. ඒ අනුව ජූලි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 279ක් වූ විදේශ ශ්‍රමික ප්‍රේෂණ පසුගිය අගෝස්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 325ක් දක්වා ඩොලර් මිලියන 46කින් ඉහළ ගොස් ඇති බව එම අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා. හෙට සැප්තැම්බර් මස 11 වනදා ශ්‍රී ලංකාවේ පැරණිතම පුවත්පත සහ රජයේ ලියාපදිංචි පළමු පුවත්පත වූ ලක්මිණි පහන පුවත්පත ආරම්භ කර ඇත්තේ 1862 සැප්තැම්බර් මස 11 වන දිනයි. එම පුවත්පත ආරම්භ කිරීමට මූලික වී ඇත්තේ සල්පිටි කෝරළේ මුදලිකම දරූ ගාල්ලේ ගුණතිලක අතපත්තු මුදලිතුමා විසින්. ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පිහිටි මහල් 110කින් යුතු වූ ලෝක වෙළඳ මධ්‍යස්ථාන දිත්ව ගොඩනැගිල්ල වෙත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ 2001 සැප්තැම්බර් මස 11 වන දිනයි. 1976 දී අඟහරු වෙත දියත් කරන ලද මාස් ග්ලෝබල් ස්වයා නම් අභ්‍යවකාශ යානය අඟහරු වටා ඉලිප්සාකාරව ගමන් කරමින් අඟහරු වෙත ළඟා වී ඇත්තේ 1997 සැප්තැම්බර් මස 11 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.